right ගොඩක් කට්ටියට ඉතින් ප්‍රශ්නයක් තියෙනවා power cut එක. ඒ හින්දා ඔන්න අපි record එකකුත් දැම්මා එන්න බැරි වෙන කට්ටියට. එතකොට record එක refer කරලා වැඩේ කරගන්න පුළුවන්. හරි? right. ඉතින් කොහොමද කට්ටියට? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. right? ඉතින් රට පැත්තෙන් බැලුවාම critical situation එකක අපි ඉන්නේ. ඒ situation එකේ අපි ඉන්න තැන ඉඳන් අඩියක් ඉස්සරහට තියන්න යන්න පුළුවන් ගමනක් පටන් ගන්න පුළුවන් ෆීල්ඩ් එකක් ගැන දැනගන්න තමයි හැමෝම ඇවිල්ලා ඉන්නේ right ඉතින් අපි කතා කරන්න යන්නේ මොකද්ද ක්‍රිප්ටෝ කරන්සි ගැන හැමෝම දන්නවා මොකද මම ගෲප් එකේ විටින් විට මෙසේජස් දාපු හින්දා හරි sorry right ඉතින් වැඩේ අපි ඉක්මනින් පටන් ගමු මොකද තවත් ස්වල්ප වෙලාවකින් තව කොට හරි power cut එකක් වෙනවත් දන්නේ නැහැ හරි ඉතින් මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා වැඩේ පටන් ගන්නම් right එතකොට ඊට කලින් මට කියන්න මාව හොඳට ඇහෙනවද හැමෝටම right මොකද ඇහුන්නේ නැත්නම් වැඩේ හරියට කරගන්න බෑ ඒ හින්දා මාව හොඳට ඇහෙනවද කියලා confirmation එකක් දෙන්න කවුරු හරි right okay thank you very much එහෙනම් අපි වැඩේ පටන් ගමු right okay ඉතින් මම හිතනවා ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා right අපි මුලින්ම කතා කරගෙන යමු මේ ක්‍රිප්ටෝකරන්සි කියන දේ ලෝකෙට මොකද එළියට ආවේ කියන තැන ඉඳන් right ඉතින් මේ ක්‍රිප්ටෝකරන්සි කියන්න කලින් අපි චුට්ටක් කතා කරලමු evolution of money එහෙම නැත්නම් මේ ක්‍රිප්ටෝකරන්සි level එකට අපි කොහොමද ආවේ කියන එක ගැන හරි ඉතින් ඔයාලට මතක නැහැ මට මතකත් නැහැ මේ යුගයේදී අපි කතා කරනවා දඩයම් යුගයක් ගැන ඉස්ලාම් මිනිස්සු කොහොමද ජීවත් වුනේ අපි කියනවා ගල් යුගය කියලා එකට right ඉතින් ඒකෙදි ජීවත් වුනේ දඩයමක් කරනවා ගල් ගුහාවෙන් ඉඳන් එළියට එනවා දඩයමක් කරනවා මස් ටික පුච්ච ගන්නවා කාලා ජීවත් වෙනවා හරි ඉතින් මම පොඩක් ෂෝට් කරලා කතා කරන්නම් දීර්ඝ වශයෙන් කතා කරොත් අපිට ලොකු දේවල් ටිකක් කතා කරන්න තියෙනවා ඉතින් එහෙම හිටපු කට්ටිය හරි මස් ටිකක් පුච්ච ගන්නවා කනවා එහෙම හිටපු කට්ටිය ටිකෙන් ටික මොකද වෙන්නේ පරිණාමණය වෙනකොට ඊට පස්සේ ඒ කට්ටිය මොන හරි දේවල් ටිකක් වගා කරන්න පුරුදු වෙනවා හරි ඔයාලා අහලා ඇති ගොවි යුගයක් කියලා එකක් තිබ්බා කියලා. හරි. ඉතින් ඒ ගොවි යුගයේදී මොකද වෙන්නේ? මිනිස්සු පුරුදුලා හිටියා මුං ටිකක්, තල ටිකක්, මෙනේරි ටිකක් වගේ වගා කරගෙන, බවභෝග වගා කරගෙන කණ්ඩ බොණ්ඩ පුරුදු වෙලා හිටියා. හරි. ඉතින් ඔහොම මේ දඩයන් යුගයේ ඉඳලා ගොවි යුගයට ආවට පස්සේ එතනින් චුට්ට මේ මිනිස්සු ශිෂ්ට සම්පන්න වෙනවා කියලා කියනවා අපි. පරිණාමණය වෙනකොට මිනිස්සු එකිනෙකාගේ අවශ්‍යතාවයන් වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මස් විතරක් කාපු පුද්ගලයාට අර මස් දඩයන් කරගෙන මස් ටිකක් පුච්චගෙන කාපු පුද්ගලයාට අවශ්‍ය වෙන අර මුං ටිකක්, තල ටිකක්, මෙනේර ටිකුත් කාලා බලන්න. එතකොට මොකද කරේ? එයාලා මස් ටිකක් තියෙන කෙනා මස් ටිකක් අරගෙන ගිහිල්ලා අර මුං තියෙන තල තියෙන කෙනාට මස් ටිකක් දීලා කිව්වා මෙන්න මේ මස් ටික අරගෙන මටත් ඔයාගේ ඔය වගා කරපු බවභෝග ටිකක් දෙන්න ආහාර ටිකක් දෙන්න කියලා. හරි. එතනින් පටන් ගන්නවා මේ හුවමාරුවක් කරගෙන අවශ්‍යතාවයක් සපුරා ගන්න. ඉතින් ඒකට කොමර්ස් ඉගෙන ගත්ත කට්ටිය, ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත කට්ටිය, ඒක ඉගෙනගෙන නැති අපි බාටර් සිස්ටම් කියලා එකක් මුලින්ම මේ මුදල් පරිණාමයේ evolution of money ගැන කතා කරද්දී අපි කතා කරනවා බාටර් සිස්ටම් එක ගැන. එතකොට භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කරගෙන තමයි ඉස්සල්ලාම මිනිස්සු තමන්ගේ ඕනෑපාකම් සිද්ධ කරගත්තේ. හරි. මේ ෆොටෝ එකේ පේනවා පොත් ටිකකට
කෙසෙල් ලැවරියක් හුවමාරු කරනවා. හරි. ඉතින් මේ ඕනම දෙයක ඕනම අපි ගත්තොත් ඕනම සිස්ටම් එක ටික කාලයක් යද්දි ප්‍රශ්න මතුවෙන්න ගන්නවා. එතකොට මේ බාටර් සිස්ටම් එකේදී ප්‍රශ්නයක් එන්න ගත්තා. මොකක් හරි දෙයක් හුවමාරු කරද්දී දෙපැත්තටම එකම අවශ්‍යතාවය තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා මෙතන පොත් ටිකකට කෙහෙල් ලැවරියක් හුවමාරු කරනවා. හරි. අද වෙනකන් ওই සිස්ටම් එක තිබ්බනම් හරි. අද වෙනකන් තියෙන හේතුවක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ ඇති වෙච්ච හින්දා ඒ කාලේ ඇති වුණු ප්‍රශ්නේ තමයි මේ මංගාව තියෙනවා කියලා හිතන්න මස්. හරි. මම මස් දඩයන් කරනවා නම් මෙතන ඉන්න කෙනෙක් ගාව තියෙනවා වලක්. එතකොට මට වළඳක් අවශ්‍ය වෙනවා. මම මස් ටික අරන් ගිහිල්ලා වළං වෙලෙන්ද ගාවට ගිහිල්ලා කියනවා මේ මස් ටික දීලා මට මේ මස් ටික අරගෙන මට වළඳක් දෙන්න කියලා. එතකොට මේ වළං විකුණන කෙනා කියනවා මට මස් අවශ්‍ය නැහැ. මම දෙන්නේ මේක කෙහෙල් ලැවරියකට. මට අවශ්‍යලා තියෙන කෙසෙල්. එතකොට කෙසෙල් එක්ක තමයි මම මේ වළඳ හුවමාරු කරන්නේ කියලා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මේ බාටර් සිස්ටම් එක තිබ්බනම් දෙන්නෙක් අතර හුවමාරුවක් වෙන්න නම් ඒ දෙන්නටම එකම අවශ්‍යතාවය තිබ්බේ නැත්තම් ඒ හුවමාරු වෙන්නේ නැහැ. ඉතින් ওই මූලික ප්‍රශ්නේ ගොඩනැගිච්ච හින්දා මෙයාලා ඊළඟට බලනවා රයිට් මේ වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් මේ භාණ්ඩ හුවමාරු කරගන්න අපි මොකක් හරි දුර්ලභ දෙයක් හොයාගන්න ඕනේ කියලා. ඉතින් මොකද්ද මේ දුර්ලභ දෙයට මෙයාලට මුලින්ම හම්බෙන්නේ? හරි. දුර්ලභ දෙයට මෙයාලට හම්බෙනවා සත්ව ඇටසැකිලි. රයිට්. ඒකට මෙයාලා කතා බහ කරගන්නවා රයිට්. සත්ව ඇටසැකිලි වලින් අපි මේ එක්ස්චේන්ජ් එක මේ හුවමාරු මාධ්‍ය විදිහට මේ සත්ව ඇටසැකිලි පාවිච්චි කරමු. මේක කිසි ප්‍රශ්නයක් නැතුව ටික කාලයක් ඔන්න ඔහම කන්ටිනියු කරගෙන යද්දී ටික කාලෙකින් ආයෙත් මොකක්ද ඇති වෙන්නේ? අර සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් දඩයන් කරන කැලේ හැමතිස්සෙම ඉන්න කට්ටියට සත්ව ඇටසැකිලි හම්බ වෙනවා වැඩි. මුහුදු වෙරළක් ආශ්‍රිතව ඉන්න කට්ටියට සිප්පි කටු ඒ වගේ දේවල් හම්බ වෙනවා වැඩි. එතකොට එක කොටසකට වාසි එක කොටසකට අවාසි. හරි? ඉතින් ඔන්න ඔහොම වැඩේ කරගෙන යද්දී හරි? අපර දෙන්න right? ඉතින් සත්ත්ව ඇටසැකිලි වලින් ඔන්න ඔය හුවමාරු මාධ්‍යයක් විදිහට භාවිතා කරගෙන යද්දී ඔන්න ඔය අවාසිය ඇති වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තව ටික කාලයක් යද්දී මෙන්න මේ මෙයාලට එතනින් එහාට ගිය දෙයක්. right? එකපාරට මේ ගෝල් කියන දේ එන්නේ නැහැ. ටික ටික අවදි පහු කරලා මෙයාලා හොයා ගන්නවා මේ රත්රන් භාවිතා කරලා ගනුදෙනු කරන්න පුළුවන්. ඉස්ලාම රත්තරන් කුට්ටි වශයෙන් තමයි හම්බෙන්නේ. ඉතින් මේ රත්තරන් කුට්ටි වශයෙන් මෙයාලා පාවිච්චි කරලා දුර්ලභයි හැමෝටම හම්බෙන්නේ නැහැ. හොයාගන්න අමාරුයි. මේ රත්තරන් පාවිච්චි කරලා මෙයාලා මොකද කරන්නේ? එක්ස්චේන්ජ් එක කරගන්නවා. හරි. ඉතින් මේක රත්තරන් කුට්ටි වශයෙන් තියෙන හින්දා මේක ටික කාලයක් ඇද්දි මොකද වෙන්නේ? විශාල වශයෙන් ගනුදෙනු කරන්න යද්දි ලොකු බෑග් එකක දාගෙන ලොකු පෙට්ටියක දාගෙන රත්තරන් කුට්ටි වශයෙන් අරන් යන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රශ්නයක් නේ අද වෙනකන් තිබ්බනම් දැන් මේ සිටුේෂන් එකේ තිබ්බනම් නේ පෙට්‍රල් ගහන්න ගෑස් ගන්න කිරිපිටි ගන්න රත්තරන් ලොරි ගණන් අරන් යන්න වෙනවා. එහෙම ඒ මාධ්‍යයෙන් ආවනම් ඉතින් ඔය ප්‍රශ්නේ විසඳ ගන්න මෙයාලා ගේන සොලියුෂන් එක මොකද්ද? මේ කුට්ටි ටික තලලා කාසි විදිහට අපි පාවිච්චි කරමු. හරි? රත්තරන් රිදී අපි රන් කහවණු රිදී කහවණු වගේ අහලා තියෙනවා රජ කාලේ තිබ්බා කියලා. ඉතින් මේ මෙටල් කොයින්ස් වලට මේ මෙටල් කොයින්ස් පාවිච්චි කරපු අවධිය අපිට මතකයි. මොකද අපි 750 725 රුපියල 2 5 ඔය ආදී වශයෙන් අද නම් රුපියල් 20 කාසියත් ලංකාවේ තියෙනවා. හරි? එච්චරකට රුපියල දියුණු වෙලා තියෙනවා. right? ඉතින් කාසි වලින් දීර්ඝ කාලයක් ගනුදෙනු කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අද වෙනකන් කාසි තිබ්බනම් මොකද වෙන්නේ? රුපියල් ලක්ෂයක් ගන්න ඕනේ නෝ බැංක් එකෙන්. රුපියලේ කාසි විතරයි තියෙන්නේ. ඒතර බැංක් එකේ අරපු වෙලේ ඉඳන් උදේ 8 ඉඳන් හවස 3 වෙනකන් සමහරට කැෂියර්ට ලක්ෂ ගණන් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් එනවා. සහ විශාල වශයෙන් ගනුදෙනු කරද්දී අර රත්තරන් කුට්ටි වෙලා ප්‍රශ්න මේකෙදිත් මතුවෙනවා. ඒ හින්දා අපි වඩාත් කැමති අදත් කැමති
right අපි හැමෝම වගේ පර්ස් එකේ දකින්න කැමති මොනවද මෙන්න මේ මුදල් නෝට්ටු එතකොට මේ metal coins වලින් paper money වලට convert වෙනවා මෙන්න මේ evolution money කියන මෙන්න මේ අවධිය හරි metal coins පාවිච්චි කරලා අපි ඊට වඩා ලේසියෙන් එහා මෙහා ගෙන යා හැකි ගණිතණු කළ හැකි ළඟ තබාගත හැකි paper money වලට මාරු වෙනවා සහ paper money හොයා ගන්නවා. ඉතින් මේක අද වෙනකොට සහ ඉදිරියේ තවත් අවුරුදු ගණනාවක් මේ paper money පාවිච්චි කරන්නේ. හරි. අපේ රටේම හිතන විදිහට අච්චු ගන්න. කොළනේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ කොළ අපි තාමත් පාවිච්චි කරනවා. නමුත් කොළවල යම් ගැටලු එන්න පටන් ගත්තා සහ මේක දියුණු කරන්න තවත් අවශ්‍යතාවය ඇති වුණා මිනිසුන්ට. මොකද දැන් ලක්ෂ ගානක ගණිතනුවක් කරන්න මේ ලක්ෂ ගානම අපි සූට්කේස් එක දාගෙන එහෙම යනකොට security එක මදි වගේ නේ. ඒතකොට දැන් මේ paper money ආවට පස්සේ banks ඒ වගේ දේවල් බිහි වෙලා තිබ්බා. ඉතින් මේ bank වලින් මීට වඩා ස්මාර්ට් ක්‍රමවේදයක් මේක තෙමිලා පෙඟිලා පොඩි වෙලා ඉරිලා යන්න පුළුවන්. නීයෝ කාලා දාන්න පුළුවන්. මේවල කුරුටු බලි අඳින්න පුළුවන් මිනිස්සු. හොරකම් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා banks වලින් හඳුන්වා දෙනවා ඊට වඩා ස්මාර්ට් ක්‍රමවේදයක්. මොකද්ද? ප්ලාස්ටික් කාඩ් පත්. එතකොට දැන් අපිට සල්ලි හදිස්සියේ රෑ 12ට අවශ්‍යයි. ප්ලාස්ටික් කාඩ් පත් තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? ඉතින් කොච්චර හදිස්සි වුණත් කරන්න දෙයක් නැහැ. සල්ලි ළඟ නැත්නම් පහුවදා බැංක් එකේ අර නිකන් ඉඳ වෙනවා. නේ යන තැනම සල්ලි ගොඩක් උස්සයි යන්න වෙනවා. ඉතින් මේ ප්ලාස්ටික් කාඩ් එක ආපු එකෙන් මොකද උනේ? ප්‍රශ්නයක් නැහැ. ඒ ගැටලුව විසඳුණා. රෑ 12 1 2 නෙමෙයි කීයට හරි ATM එකකට ගියාට පස්සේ සල්ලි ටික ගන්න පුළුවන්. ඒතර පේමන්ට් කරන්න පුළුවන් අවස්ථාව ඕන තරම් තියෙනවා. ඩීසල් පෙට්‍රල් ගහ ගන්න පුළුවන්, shopping කරන්න පුළුවන්. ඉතින් සල්ලි අතරමඟ නැති වෙන අවදානම නැති වෙනවා. පොඩක් security එක චුට්ටක් වැඩි වුණා. හරි. හැබැයි මොකද වෙන්නේ? ප්ලාස්ටික් කාඩ් පත් තිබ්බට මදි. දැන් රෑ 12ට මෙහි ඉඳන් කොළඹට සල්ලි යවන්න ඕනේ. කාඩ් එක තිබ්බ පළියට සල්ලි ගත්ත පළියට දාන්න පුළුවන් නේද? පුළුවන් ලක්ෂයක් දෙකක් සමහර වෙලාවට දාන්න පුළුවන්. ඊට වඩා ලොකු amount එකක් දාන්න වෙනවා. දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? නෑ. මේ ප්ලාස්ටික් කාඩ් විතරක් තිබ්බවදී මම කතා කරන්නේ. හරි. ප්ලාස්ටික් කාඩ් එක වැටෙනවා. වෙන කෙනෙක්ට තෙල් ටික ගහ ගන්න බැරිද? කැන්සල් කරේ නැත්තම් shopping කරන්න බැයිද? පුළුවන්. තවත් ටිකක් ස්මාර්ට් කරනවා. තවත් ටිකක් ලේසි කරලා මිනිස්සුන්ට හඳුන්වා දෙනවා මේ ඉලෙක්ට්‍රික් money electronic money කියන මේ සබ්ජෙක්ට් එක බැංක් වලින් අපේ පුද්ගලයන්ට විද්‍යුත් මුදල්. ඉතින් මේ විද්‍යුත් මුදල් කියන දේ තමයි ගොඩක් කට්ටිය සමහර වෙලාවට cryptocurrencies කියලා හිතාගෙන හිටියේ. නමුත් විද්‍යුත් මුදල් කියලා කියන්නේ තමන්ගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා ඔයාට ඕන රැයක ඕන පේමන්ට් එකක් කරන්න ඕන account එකක් අතර exchange එකක් කරන්න transfer කරන්න ඕන දෙයක් කරගන්න පුළුවන්. තමන්ගේ දැන් අපි කොවිඩ් කාලේ හැමින්දී මේ විද්‍යුත් මුදල් කියන තාක්ෂණය තිබ්බ හින්දා සිස්ටම් එක තිබ්බ හින්දා අපි ගොඩක් දේවල් බිල් ටික ගෙවා ගත්තා සල්ලි හෙට මේ ට්‍රාන්ස්ෆර් කරගත්තා කිසි ප්‍රශ්නයක් නැතුව වැට් කරගෙන ගියා රයිට් ඉතින් ඔතනට වෙනකන් අවදිය බොහෝ දෙනෙක් හරියටම දන්නවා හෝ නැදන මේ ටික ඔක්කොම පාවිච්චි කරනවා ඉතින් එතනින් එහාට ගිය සිස්ටම් එකක් එතනින් එහාට ගිය දෙයක් තමයි මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ රයිට් එතකොට 21 වන සතවර්ෂයේ ආපු හොඳම තාක්ෂණය මම නැත්තම් අවුරුදු 100ක් ඇතුළත ආපු හොඳම තාක්ෂණය ගැන තමයි අපි මේ ඉස්සරහට කතා කරන්න යන්නේ. මොනවද මේ ක්‍රිප්ටෝකරන්සි? හරි. ඉතින් evolution of money. අපි මේ භාණ්ඩයක් කුමාරු කර කර හිටපු අපි දැන් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සි කියන ලෙවල් එකට. මෙතන ඉඳලා මෙතෙන්. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා. right? okay. මම වැඩිපුර කාලේ ගන්නේ නැහැ. අපි ඉස්සරහට යමු. එතකොට ක්‍රිප්ටෝකරන්සි ඇයි මෙච්චර වැදගත් වෙන්නේ? කොහොමද මේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ ලෝකෙට එළියට ආවේ? 2009 සතෝෂි නකමොටෝ කියන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් බිට්කොයින් කියන right ඩිජිටල් කරන්සි එකත් එක්ක මේ බ්ලොක්චේන් කියලා ටෙක්නොලොජි එකක් එළියට දානවා. ඒකත් එක්ක තමයි මේ ක්‍රිප්ටෝකරන්සි කියන ෆීල්ඩ් එක ලෝකෙට එළියට එන්නේ. ඉතින් මේ 2009 නෙමෙයි ඉස්සල්ලාම try කරන්නේ
1915 1985 ඒ වගේ කාලවලත් try කරලා තියෙනවා. නමුත් සාමාන්‍ය ලෝකෙට හොඳ දෙයක් එලි දක්වන්න ගොඩාක් අමාරුයි. දැමුත් එහෙමනේ. ලංකාවෙත් එහෙමනේ. ඇත්ත කතා කරොත් හිරේ යන්න වෙනවා. ඒ වගේ කාරණා හින්දා මේ ක්‍රිප්ටෝකරන්සි කියන ෆීල්ඩ් එක, ක්‍රිප්ටෝකරන්සි කියන ටෙක්නොලොජි එක, බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක ලෝකෙට එන්න මෙච්චර කල් පරක් වෙලා තියෙනවා. 2009 කියලා කියන්නේ ඔයා මම හැමෝටම හොඳට මතක කාලයක්. හැබැයි ඔයාත් මමත් දැනන් හිටියද මෙහෙම එකක් තියෙනවා කියලා? දැනන් හිටියේ නැහැ. right? ඒතර මම මේ කතා කරන මේ මොහොත වෙනකොට බිට්කොයින් එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝකරන්සි කියන දේ ගැන අහලා තියෙන්නේ ලෝක ජනගහනයෙන් 100ට 10ක් 11ක් තරම් වූ පුංචි පිරිසක් කියලා කියනවා. මම නෙවෙයි කියන්නේ හොයලා බලන්න. right? හරි. එතකොට ඉතින් ඇයි මං කිව්වේ සතෝෂි නකමොටෝ කියන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම. ඉතින් මෙයාටත් උනේ මෙයාට හෝ මෙයාගේ කණ්ඩායමට උනේත් අන්න අර දෙයමයි. මේ තාක්ෂණයේ තියෙන විනිවිදභාවය නිසාම right අපි ඉස්සරහට කතා කරනවා එක මේක හොයාවුවට පස්සේ මේ මනුස්සයාට මොකද උනේ කියලා හොයාගන්න බැරි වුණා. හරි. ඉතින් අපි මේ හැම වෙලේම මේ ෆීල්ඩ් එකේ කතා කරනවා මේ BTC Bitcoin කියලා. දැන් මේ දවස්වල නාමල් බේබි ගාවත් ගොඩාක් වෙලාවට තියෙනවා කියලා පෝස්ට් එකේ යන්නේ ක්‍රිප්ටෝකරන්සි වලින් තමයි යාලා සල්ලි පැන්නුවේ. right අන්න ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හරි. ඉතින් මේ 2009 දී මේ බිට්කොයින් එක ලෝකෙට හඳුන්වා දෙද්දී ඔයා බලන්න මේකේ අගය right basically nothing අගයක් නැහැ 2009. හරි. මම මේ ස්ටෙප් එක කතා කරන්නේ කාලය යන හින්දා මේක ඕන කෙනෙක් ඉන්නවනම් පස්සේ බලන්න පුළුවන් දෙන්න. මේක ඩොලර් එකට එන්න අවුරුදු දෙකක් ගත වෙනවා. 2011 තමයි ඩොලර් එකකට එන්නේ. ඉතින් ඒ දැන් ඩොලර් එකක් රුපියල් 320ක් විතර වුණාට ලංකාවේ ඒ දවස්වල එච්චර ගණන් නැහැ. රුපියල් 100ට අඩුයි මං හිතන්නේ. හරි? right. ඊට පස්සේ 2021 අවුරුද්දේ මෙන්න මේ බිට්කොයින් එක රීච් වෙනවා ඩොලර් 64000ට. මෙතන 60000 සීමාව තියෙනවා. නමුත් ඩොලර් 64000 සීමාවට එනවා. ඩොලර් 64000ක් කියලා කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2021 වෙනකොට 1,26,00,000කට ආසන්න මුදලක්. right? එතකොට ඔයා ඒ දවස්වල දැන් අපි ගමුකෝ 2009 දන්නේ නැහැ කියලා. 2011 දන්නෙත් නැහැ. මේ අතරමැද කොහේ හරි 2015 වගේ මේ බිට්කොයින් කියන එක ගැන අහලා තිබ්බනම් හරි. ඔයාට මීට වඩා දැන් ඔයා ඉන්නවට වඩා ගොඩාක් දුර ගිහින් 2011 මේ ටෙක්නොලොජි එක ගැන දැනගෙන ඔයා බිට්කොයින් 100ක් අරන් දාලා තිබ්බනම් අද වෙනකොට ඔයා මේක බලන්න මෙතන නැහැනේ. ලංකාවෙත් නැහැ. ඔයා ලොකු තැනකට ගිහිල්ලා. හරි. ඒකයි මේකේ තියෙන වැදගත්කම. අපි මෙතනින් ඉස්සරහට කතා කරගෙන යමු. right. එතකොට මේක එන්න ඉස්සරහට අගේ අඩු වෙනවද වැඩි වෙනවද? දැන් පොඩි ඩවුන් එකකට ඇවිල්ලා ප්‍රයිස් එක ඩවුන් වෙලා දැන් 40000 44000 සීමාවට බිට්කොයින් රීච් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට යන්න තියෙන්නේ බිට්කොයින් එක ඩොලර් 1,08,000ට. හරි. ඩොලර් 1,08,000ට යන්න තියෙන්නේ. ඒක අපි කතා කරගෙන යද්දි ඉදිරියේදී අපිට අවස්ථාව එනවා. ඒක කතා කරමු මේක යන්නේ වේව්ස් වලට. මේ වේව්ස් වල යන්න තියෙන ඊළඟට 1,08,000ට. ඉතින් දැන් 44,000 විතර තියෙනවා. ඔන්න තාමත් අවස්ථාව තියෙනවා. ඉතින් දැන් ඔයා බිට්කොයින් එක ගන්න ඕනද? නෑ බිට්කොයින් ගන්න ඕනේ නෑ. හරිද? right. Advantages of cryptocurrency. වංචාවක් කරන්න බෑ. right. මේ වංචාවක් කරන්න බෑ කියන එක මම කතා කරනම් ඉතුරු කාරණාත් එක්ක. right. මේකත් එක්ක කතා කරන්න පුළුවන්. ඒතර අනන්‍යතාවයේ තහවුරු කිරීමකින් තොරව ක්‍රිප්ටෝකරන්සි වල ගණදෙනු කළ නොහැක. ක්‍රිප්ටෝකරන්සි තමන්ගේ නමට තමන්ගේ ඇඩ්‍රස් එක තමන්ගේ ID number එකට account එකයි හදන්න පුළුවන්. right. තමන්ගේ real identity passport එක driving license එක ඉදිරිපත් කරලා verified account එකක් තමන්ගේ selfie verification එකක් face recognition එකක් right. ඒ කියන්නේ මුහුණේ expression අරගෙන තමයි account එක හදන්න ඕනේ. ඒතකොට ඔයාට හදන්න පුළුවන් account එකයි. මේක මේ eBay account බොරු details දාලා හදනවා වගේ ඒ වගේ බොරුවට details දාලා හදන්න බෑ. හැදුවා නම් එකයි ඒ කෙනාගේ ඇති details ඔක්කොම මේ account එකේ තියෙනවා. හරි. එතකොට මේ දෙවෙනි එකත් එක්ක පළවෙනි එක කතා කරන්න කිව්ව එකයි මම මේකේ right
එතකොට මේ අපි මේ ටෙක්නොලොජි එකට කියනවා බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක හරහා තමයි මේ ක්‍රිප්ටෝකරන්සි රන් වෙන්නේ. හරි. එතකොට මේ බ්ලොක්චේන් වල තමයි no identity theft, no fraud. හරි. වංචාවක් කරන්න බෑ, අනන්‍යතාවය තහවුරු නොකරින්න බෑ. හරි. එතකොට ඔයා උදාහරණයක් විදිහට මෙහෙම ගන්න ලංකාවේ හැම ප්‍රොජෙක්ට් එකක්ම බ්ලොක්චේන් හරහා යනවා නම් හරි අපි හිතමු ගුවන් පාලමක් හදන්න සල්ලි වෙන් කරලා තියෙනවා සල්ලි යන්නේ සම්පූර්ණ බ්ලොක්චේන් එකක් ඇතුලේ right එතකොට මහා මාර්ග ඇමතිගේ නමට තමයි සල්ලි යන්නේ එයා තමයි බෙදන්න ඕනේ හරි ඉතින් මේ මහා මාර්ග ඇමතිගේ account එකට රජයේ බ්ලොක්චේන් එකකින් හදන මේ අපි හිතමු account එකෙන් සල්ලි එවනවා සල්ලි එවනකොට ඒ වගේ තියෙනවා wallets කියලා හරි පසුම්බිය කියලා කියන්නේ අපි ඒ wallets වලට සල්ලි එනවා එතකොට අද උදේ 10:30ට ඩොලර් මිලියනයක් එවුවනම් හරි ඊට පස්සේ ඩොලර් මිලියනය ඇත්තටම එයා account එකේ තියෙනවද නැද්ද කියලා ඕන කෙනෙක්ට බලන්න පුළුවන් හරි මේක එච්චර transparency එකක් තියෙනවා එයාගේ wallet address එක තියෙනවා නම් කොච්චරක් ඒ wallet එකේ තියෙනවද කියලා බලන්න පුළුවන් ගන්නට බෑ හරි ඒක පළවෙනි එක ඊට පස්සේ මේ wallet එකෙන් කාගේ wallet වලටද සල්ලි යවුවේ කියලා හොයා ගන්න පුළුවන් history එක delete කරන්න බෑ හරි කාටවත් history delete කරන්න බෑ මතක නෑ hack වුණා ඒ වගේ කතන්දර කියන්න බෑ අපි හිතමු උදාහරණයක් විදිහට මහා මාර්ග ඇමති wife ගේ account එකට ඩොලර් මිලියන දැන් ඩොලර් මිලියන දුන්නේ ඩොලර් අපි ඩොලර් 100ක් ගමුකෝ නැත්නම් ඩොලර් ලක්ෂයක් ගමුකෝ ලක්ෂයක් ට්‍රාන්ස්ෆර් කරනවා ඊට wife ගේ account එක කොහමද හදන්න ඕනේ wife ගේ නමට එයාගේ recognition ඔක්කොම දාලා verify කරලා හදන්න ඕනේ එතකොට කීයටද යවුවේ කවද්ද යවුවේ කොච්චරක්ද යවුවේ යවුවේ කාටද ඔක්කොම තියෙනවා කියන්න පුළුවන් ද මම යවුවේ නෑ කියලා යවුවේ නෑ කියන්න බෑ ඒකයි මේ ටෙක්නොලොජි එක මෙච්චර ලෝකෙට එන්න පරක්කු උනේ ඇයි ඒ හොර බොරු වංචා කරන්න බැරි හින්දා හරි මං හිතනවා ආට පැහැදිලි ඇති කියලා right low fee මේකේ මේ platform එකේ fee එක අය කරන්නේ තාම අඩුයි 0.01ක් තරම් වූ චූටි fee එකක් ඒ කියන්නේ දැන් ඔයා දන්නවා බැංක් එකකින් බැංක් එකකට අපි ගමු මං ගාව කමර්ෂල් කාඩ් එකක් තියෙනවා මම රුපියල් 1000ක් ගන්න යනවා හදිස්සියට කමර්ෂල් ATM එකක් නැහැ People's Bank ATM එකෙන් ගන්නවා අමතර රුපියල් 30ක් කපනවා කමර්ෂල් බැංක් ATM එකෙන් ගන්නකොට රුපියල් 5ක් කපනවා fee එක කැපෙනවා ඔහොම දවසට වෙන ATM 10කින් සල්ලි ගත්තොත් රුපියල් 300ක් නිකන් කැපිලා ඒතර fee එක අපිට දැනනවා වැඩි නමුත් මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ තියෙන platform වල fee එක යන්නේ බොහොමත්ම අඩුයි. අපි උපයන මුදලට සාපේක්ෂව බොහොම පුංචි ගාණකින් තමයි fee එක අය කරන්නේ. transaction fee සමහරලාට free. transaction fee එකක් නැහැ. හරි. access to everyone. ඕන කෙනෙක්ට මේකට එන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අර wallet address එක තියෙනවා නම් ඔයාට ගිහින් මගේ account එකේ තියෙන කීයක්ද කියලා බලන්න පුළුවන්. ගන්න බෑ හැබැයි බලලා එන්න පුළුවන්. හරි immediate settlement දැන් මෙහි ඉඳලා ඕස්ට්‍රේලියාව වගේ කෙනෙක්ට එකපාරට අපිට තප්පර 2ක් 3ක් ඇතුළත සල්ලි යවන්න ක්‍රමයක් තියෙනවද දැනට නෑනේ බැංක් වලින් යවන්න බෑ එච්චර ස්පීඩ් නෑ නමුත් ක්‍රිප්ටෝ හරහා ඔයාලා සල්ලි යවනවා නම් මේ immediate settlement කියන්නේ ඔයාගේ wallet එකෙන් send කියන හරි එක ටික් එක වැටෙනවත් එක්කම තප්පර 2ක් 3ක් ඇතුළත තප්පර 2ක් වගේ යන්නේ ඇත්තටම ලෝකේ කොහේ හිටියත් එයාට ඒ ට්‍රාන්සැක්ෂන් එකේ තප්පර 2 ඇතුළත වෙනවා. එච්චර ස්පීඩ් මේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක. හරි. ඔන්න ඕවා තමයි මේ ක්‍රිප්ටෝ වල තියෙන ඇඩ්වාන්ටේජස්. හරි. එතකොට ඔන්න වා දැනගන්න මේක වංචාවක් කරන්න පුළුවන්ද බැයිද කියන ගින්දමන්ද දේවල් ටික. සහ මේක පිරමීඩ ජාවාරමක්ද නැහැ. මේකෙදි කවුරුත් රෙෆරල්ලා ජොයින් කරන්න, රයිට් ලින්ක් ෂෙයා කරන්න ඒවත් මුකුත් කරන්න නැහැ. තමන් account එකක් හදාගත්තා තමන්ගේ කම්පියුටර් එකෙන් ලැප්ටොප් එකෙන් නැත්නම් ස්මාර්ට්ෆෝන් එකෙන් ටැබ් එකෙන් යන්න එන ගමන් ඕන වෙලාවක කොහේ හිටියත් තමන්ගේ earn කරලා තමන්ට සල්ලි කරගැනීමේ අවස්ථාව තියෙනවා. හරි right. ඉතින් අපි evolution of money ගැන කතා කරා evolution of cryptocurrency ගැන කතා කරද්දී 2009 ආරම්භ වෙනවා මේ සතෝෂි නකමොටෝ කියන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් මේක right 2011 Litecoin කියන coin එක එනවා 2012 Ripple එහෙමත් නැත්නම් XRP කියන coin එක එනවා right ඒ කියන්නේ currencies වර්ග දැනට සම්පූර්ණයෙන් 18000කට වැඩි currencies
මේ වෙනකොට listed වෙලා තියෙනවා. ඒතකොට 2013 වෙද්දී තනි බිට්කොයින් එකක් ඩොලර් 1000 සීමාව පසු කරනවා. හරි. ඊට පස්සේ 2015 වෙද්දී එතීරියම් කියන කොයින් එක ලොන්ච් වෙනවා. 2017 වෙද්දී currencies වර්ග 1000කට වඩා ලිස්ට් වෙනවා. 2018 වෙද්දී right decentralized app එහෙම නැත්නම් future කියන සිස්ටම් එක හඳුන්වා දෙනවා. ඉතින් මේකේ වැඩි ඔලුවට ගන්න එපා. normally ආපු ගමන. මේක ඉස්සරහට අපි කතා කරනවා දීර්ඝ වශයෙන්. right? හරි. ඉතින් ඔන්න ඔහොමයි crypto right? evolution එක නැත්නම් crypto මේ world එකට ආවේ. හරි. අපි කතා කරමු අපි මේ කරන්ට් යන වැඩේ කොච්චර දුරට සාර්ථක වෙයිද ලීගල් වෙයිද කියලා. හරි. එතකොට මේක මම අත්‍තරම blockchain කියන්නේ අපේ course එක ඇතුලේ එක දවසක පාඩමක් right. එහෙම කතා කරලා ඉවර කරන්නත් බෑ blockchain ගැන. රටවල් වල තියෙනවා diplomas පවා blockchain ගැන. ඉදිරියට blockchain technology එක ලෝකෙ හැමතැනම වගේ පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට ඒක ඉගෙනගෙන තියෙන කට්ටියට හොඳ salaries වලට jobs කරන්න පුළුවන් වෙයි. හරි. දැනට ලංකාවේ සම්පත් බැංක් එක තමයි blockchain technology එකක් research කරන්නේ ලංකාවට හඳුන්වා දෙන්න. right okay. ඉතින් මේ blockchain කියන technology එකේ බලය බෙදලා යන්නේ කොහොමද? හරි. දවාට හිතෙන්න පුළුවන් ලංකාවෙන් මේක තහනම් කරයිද? එහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේක නැති වෙයිද? ඒකට අපි මේ බලය බෙදලා යන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක හොඳට ඔලුවට දාගන්න ඕනේ. හරි. මේ තියෙන බලය බෙදියාන ආකාර තුනක්. එතකොට centralize එහෙම නැත්නම් මධ්‍යගතකරණය කියලා කියන්නේ මම සරල එක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. බලය සෙන්ටර් වෙලා තියෙන්නේ. බලය එක තැනකට තමයි රැඳිලා තියෙන්නේ. හරි. හරියට නිකන් මොකද අපි කියන්නේ ඒකට? ගෙදරට කරන්ට් එක එනවනේ. right. ගෙදරට ලයිට් කණුවෙන් කරන්ට් එක දෙනවා මීටරේ තියෙන මොකද තියෙන්නේ? කට් අවුට් එක. කට් අවුට් එකෙන් තමයි අනිත් ඔක්කොටම යන්නේ. හරි. මේවට අපි කියනවා නොට්ස් කියලා. මේ නොට්ස් වලට යන්නේ කට් අවුට් එක. කට් අවුට් එක පිටිපස්සෙන් කවුරුහරි ගලවලා දානවා. ආයේ කරන්ට් එක තියෙයිද? නෑනේ. කරන්ට් එක නෑ. හරි. ධර්මාශෝක රජතුමාගේ මේ පාලන සමය වගේ. ඉන්දියා හොඳට පාලනය කරා. එයා නැති වුණාම රාජ්‍ය මොකද උනේ? විනාශ වෙලා ගියා. බලය එක තැනක තියෙන හින්දා මේ බලය තියෙන කේන්ද්‍රස්ථානේ විනාශ වුණොත් එතනින් එහාට මේ සිස්ටම් එක වැඩ කරනවද? වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඒක ෆේල් නේ. ඒක හරියන්නේ නැහැ. right. ඒක හරියන්නේ නැති හින්දා එයාලා එනවා ඩිසෙන්ට්‍රලයිස් කියන සිස්ටම් එකට. මේකෙදි මොකද වෙන්නේ? මේක නිකන් රජ කාලේ ගත්තොත් ප්‍රාන්ත පාලනයක් වගේ. එක එක රජවරු පත් කරලා එක එක දැන් අපි රටේ ගත්තොත් පළාත් 9ට රජවරු 9ක්. ඒකට මහරජාණෝ මරනවා කියලා ප්‍රශ්නයක්ද? නෑ මේ ප්‍රාන්ත රජවරු ටික ලස්සනට පාලනය කරා යනවා. හරි. දැන් ගෙදරට කරන්ට් එක දෙනවා. කට් අවුට් එක ප්‍රශ්නයක් නෑ කියන්නේ. කට් අවුට් එක නෑ ගෙදරට කරන්ට් එක එනවා. හරි. ගෙදරට කරන්ට් එක එනකොට මොකද කරන්නේ? කඩලා දෙනවා ෆියුස් බෝඩ් එකකින් මේ බේකර් එකෙන් මම කාමරේටයි සාලෙටයි මේ බේකර් එකෙන් කුස්සියට මේ බේකර් එක වොෂ්රූම් එකට කොහොම කියලා. ඒක කාමරේ මම මොකක් හරි සංගීතයක් දාන්න ගිහිල්ලා පොඩි ෂෝට් එකක් යනවා. අදාළ බේකර් එක යනවා. මුළු ගෙදරම කරන්ට් යනවාද? යන අවස්ථා තියෙනවා. උදාහරණයකට විතරයි ගන්න. මම මේ කරන්ට් එක ගැන නෙවෙයි කතා කරන්නේ. ඔයාලට මේක උදාහරණයක් දෙන්න. හරි. එතකොට බලය මොකද කරේ? බෙදා හැරියා. සෙන්ටර් වෙලා නැහැ. මේන් සෙන්ටර් එකක් නැහැ මේකේ. හරි. එතකොට බලය කඩලා දීලා තියෙන්නේ එක සෙන්ටර් එකක් වැහුණා කියලා අනිත් සෙන්ටර්ස් වැහෙනවද? නැහැ. බලය ස්මූත්ලි ගලාගෙන යනවා. හරි. මේකෙන් තමයි මේ ඩිසෙන්ට්‍රලයිස් කියන එකෙන් තමයි ක්‍රිප්ටෝ ස්ටාර්ට් වෙන්නේ. නමුත් මෙයාලා දියුණු කරගන්නවා තමන්ගේ ටෙක්නොලොජි එක මෙන්න මේ ඩිස්ට්‍රිබියුටඩ් විස්තෘත කියන ටෙක්නොලොජි එකට. හරි. මේ විස්තෘත කියලා කියන්නේ හරියට මාළු දැලක් වගේ. මේ මාළු දැලේ හැම නොට් එකක් අපි නොට්ස් කියලාම ගමුකෝ. හරි. හැම එකටම සම්බන්ධයි. මෙතනින් මොකක් හරි පණිවිඩයක් යවන්න ඕනේ. මෙතන කෙනා ඩල් මෙරිලා. මෙහෙම ගිහිල්ලා මෙතනත් නැහැ. මෙතන යනවා මෙතන මෙතනත් නැහැ මෙහෙ යනවා. වගේ හැම තැනින්ම access to everyone කියලා අපි කතා කරා advantage එක. එතකොට ලෝකේ හැම තැනින්ම මේ ජාලෙ ඉන්නවද නැද්ද? ඉන්නවා. එතකොට කොහෙන් හරි මේක වැඩ කරනවා.
එක තැනකට මේක බලය කේන්ද්‍ර වෙලා නැහැ. කාටවත් මේකේ හින්දා නවත්තන්න හැකියාවක් නැහැ. එක තැනක නවත්තුවොත් තව තැනක් නිර්මාණය කරගෙන යනවා. හරි? ඒකයි අවුරුදු 100ක් ආපස්සට ගියොත් ලෝකේ ආපු හොඳම තාක්ෂණය කියලා කියන්නේ. හරි? ඊට පස්සේ අපි බලමු මේ බ්ලොක්චේන් කියන එකේ මේක අපි අතාරිමු. මේක දීර්ඝ වෙලාවක් කතා කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් බ්ලොක්චේන් එක දත්ත හුවමාරු වෙන්නේ කොහොමද කියලා. හරි? මේක දැනට වැදගත් නැහැ. ඒතරට આવොත් ඒක කතා කරමු. right? ඊට පස්සේ මේකට එන්න කලින් අපි මේක ගැන පොඩ්ඩක් කතා කරලා Bitcoin versus එහෙම නැත්නම් cryptocurrency versus fiat money. හරි? සාමාන්‍ය paper money සහ crypto අතර වෙනස්කම. supply එක. Bitcoin වල supply එක කොහොමද? limited supply. මිලියන 21යි. Bitcoin මිලියන 21යි ලෝකෙටම තියෙන්නේ. එතනින් එහාට ආ Bitcoin කෑල්ලක්වත් නැහැ. නමුත් ඩොලර්ස් යන තව රුපියල් කියලා ගමුකෝ. infinity supply. රජයට ඕන තරම් අච්චු ගහන ගියයි. හරි. එතකොට ඔයාලා ඕන කෙනෙක් දන්නවා සැපෙවුම සීමා ඉල්ලුම වැඩි වෙනකොට මොකද වෙන්නේ? ලංකාවේ බඩු මිලට මොකද වෙලා තියෙන්නේ? සැපෙවුම සීමා වෙලා තියෙනවා. ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. බඩු මිල ඉහළ යනවා. හරිම සරල තියරියක්. ඒතකොට මේ ලිමිටඩ් සප්ලයි එකක් තියෙන Bitcoin එක මොකද වෙන්නේ? දැනට 110ක් විතර දන්නවනම් තව මිනිස්සු දැනගන්න මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් වලට මේකට එනවා මිලදී ගන්න. එතකොට මේකේ මිල මොකද වෙන්නේ? තව දුරටත් ඉහළ යනවා. ඒකයි මම කිව්වේ ඊළඟ අවුරුද්ද අප්‍රේල් වගේදී ඩොලර් එක 1,80,000ට යනවා. තාම පරක්කු නැහැ. හරි. ඉතින් මේක ගැහුව කොච්චර අච්චු ගහුවත් වැඩක්ද? අගේ ඉහළ යනවා. නෑ ඇයි? සප්ලයි එක ඕන තරම් තියෙනවා. හරි. එතකොට මේක කොහොමද ලෝකෙට එන්නේ? created by mining. mining කියන්නේ නිකන් පතල් හාරනවා වගේ කතන්දරයක්. හරි. අර කලින් තිබ්බ ස්ලයිඩ් එකේදී මම ඒක මේ mining ගැන හොඳට කතා කරන්නම්. ඒතකොට දැනට ඔයලා දන්න miners ලා හරහා තමයි ලෝකෙට Bitcoin එළියට එන්නේ. නමුත් fiat money සාමාන්‍ය money central bank එක ටාගට් කරගෙන central bank එකෙන් තමයි issue කරන්න ඕන තරම් කැමති නම් අච්චු ගහන්න පුළුවන්. හරි. එතකොට බලය කොහොමද? මේකේ distributed. නවත්තන්න පුළුවන්ද කාටවත්? බෑ. එක තැනක් යනවා නම් තව තැනකින් ඔහොම හැමතැනම ජාලයක් වගේ මේක එකතුල යනවා. හැබැයි central bank එකට ගහලා තමයි ඩවාංගල බෝම්බයක්. ඉවරයි. සෙන්ට් එක කුඩුනාට පස්සේ ආය මොකුත් නැහැ. හරි. එතකොට ඔන්න Bitcoin සහ සාමාන්‍ය money අතර වෙනස්කම්. එතකොට ඔයාලා තීරණය කරන්න මේ රුපියල පස්සේ දුවනකද වාසි ක්‍රිප්ටෝ පස්සේ දුවන එකද වාසි. තීරණය ඔබ අතේ. right. දැන් අපි යමු මේකෙන් සල්ලි ගන්න පුළුවන් ආකාර කීපයක් බලන්න. proof of work කියන එක තමයි අපි mining කියලා කතා කරන්නේ. හරි. ඒතර මෙතනදි වෙන්නේ ඔයාලා සමහරට වීඩියෝස් එහෙම දැකලා ඇති ක්‍රිප්ටෝ වලට ඉන්ටරෙස්ට් එකක් තියෙන කට්ටිය හින්දා high capacity machines දාගෙන right mine කරනවා කියලා මොන මොනවදෝ ටිකක් කරනවා. මේකෙදි වෙන්නේ ඉතා අසීරු පසල් එකක් තමයි මේ කම්පියුටර්ස් මගින් විසඳන්න තියෙන්නේ. හරි. ඒවට ආවේනික වෙච්ච sites තියෙනවා මේ Bitcoin mine කරන්න ආවේනික වෙච්ච sites. හරි. එතකොට powerful machines. හරි. ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙන කම්පියුටර්ස් අවශ්‍ය වෙනවා මේ ඉතා අසීරු පසල් විසඳන්න. ඒ විසඳනවට මෙයාට Bitcoin හම්බ වෙනවා. සහ Bitcoins ලෝකෙට ජනිත වෙන්නේ මෙන්න මේ miners-ලා හරහා. එතකොට ඔයාලා Bitcoin mining farms වගේ කියලා YouTube එකේ ගැහුවොත් චයිනා වල තමයි ලොකුවටම mine කරන්නේ. ලංකාවේ නම් එච්චර ලොකුවට නැහැ. අපිට ටිකක් කරන්න අමාරුයි. මොකද machine එකක් හදාගන්න මිලියන ගාණක් යනවා. හරි. ඉතින් ඒ වගේ එකක් හදන්න අපිට සල්ලි තියෙනවා නම් අපි මේක දිහා බලබලින් නැහැ. හරි. තියෙනවා නම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ටිකක් අමාරුයි මේ proof of work කියන එකෙන් අපිට සල්ලි හොයන්න. හැබැයි proof of stake කියන එකෙන් අපිටත් සල්ලි හොයන්න පුළුවන්. right. මම white board එක ගන්නවා. 2009 Bitcoin එක ඩොලර් 1යි. හැබැයි අද කීයද? අපරාධනේ. right. ඒ වගේ තව coin නැද්ද? තියෙනවා. ඔයාලට මේ proof of stake කියන එකේදී නිකන් fixed deposit එකක් දානවා වගේ වැඩක් කරන්න පුළුවන්. හරි. ඔයාගාව ටිකක් මේ අවස්ථාවේ සල්ලි තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් පස්සේ සල්ලි ආවොත් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට සාර්ථකම වැඩි. ඔයා හිතන්න
අද අගේ ඩොලර් එකක් වෙන කොයින් තියෙනවා. හරි. අපි කතා කරනවා කොයින් රිසර්ච් කියලා ඔප්ෂන් එකක් ගැන. ඒ කොයින් රිසර්ච් කියන ඔප්ෂන් එකේදී ඔයාට පුළුවන් තව අවුරුද්දක් දෙකක් තුනක් පහක් යද්දී ඩොලර් මේ අද දවසේ ඩොලර් එකට තියෙන කොයින් එක ඩොලර් 1000 5000 10000ට යන කොයින් මොනවද කියලා රිසර්ච් කරගන්න පුළුවන්. හරි. මේක ඇවිල්ලා ටිකක් ලොන්ග් ටර්ම් වැඩක්. ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. ඒතර මේ ස්ටේක් කියන ඒවා කරන්න පුළුවන්. මේ ෆික්ස් ඩිපොසිට් එක වගේ දාන්න පුළුවන් මාස 3කට, මාස 6ක්, right? මාස 9ක්, අවුරුද්දක්, අවුරුදු 5ක්, අවුරුදු 7, අවුරුදු 10 ඔය ආදී කාල වශයෙන්. හරි. අපි හිතමු අවුරුදු 20ක කෙනෙක් මෙතන ඉන්නවා. අද ඔයා රිසර්ච් කරලා හොඳ කොයින් එකක් හොයාගන්න ඩොලර් එකයි. හරි. අද ඩොලර් රේට් එක අපි හිතමු 320යි කියලා. හරි. හරියටම නෙවෙයි ගත්තේ මම හිතලා ගත්තේ. ලංකාවේ 320යි කියලා ඩොලර් රේට් එක. හරි. ඔයා මොකද කරන්නේ? මේ අදාළ කොයින් එකෙන් කොයින් 100ක් අරන් දානවා. කොයින් 100ක් ඈ. එතකොට වාගේ වියදම කීයද? 320 වැඩි කිරීම 100. හරි. ඔයා රුපියල් 32000ක් ආයෝජනය කරනවා. හරි. ඊට පස්සේ ඔයා හිතනවා right මම අවුරුදු 5කින් තමයි මේකේ සල්ලි ගන්න. එතකන් අතවත් තියන්නේ. ඔයා මේක හෝල් කරනවා. ඔයා මේක තියාගෙන ඉන්නවා අවුරුදු 5ක්. හරි. එතකොට දැන් බිට්කොයින් එක 2009 ඉඳන් 2021 ට ඩොලර්ස් 64000ට ගියා. ඒ වගේ තව ආපු කොයින්ස් තියෙන BNB, Ethereum හිස්ටරි එකට ගිහින් බැලුවොත් right අවුරුදු පුංචි ගණනකදී ඩොලර්ස් 5000 වෙච්ච කොයින්ස් තියෙනවා. ඒ වගේ හොයාගන්න පුළුවන්. හරි. right ඔය අවුරුදු 5කින් ගන්නවා. වෙඩින් එකට ගන්නවා කියලා හිතා ගන්න. අවුරුදු 5කින් බලද්දී මේ එක කොයින් එකකගේ ඩොලර් 1000ක් කියලා. එක කොයින් එකකගේ ඩොලර් 1000ක් කියලා. ඔයාගාව කොයින් කීයක් තිබ්බද? 100ක් තිබ්බනේ. කොයින් 100ක් තිබ්බා. ඒතර අගේ කීයද? ඒ කොයින් 100ගේ ඩොලර් වලින් ගත්තොත් ඩොලර් ලක්ෂයක් කියලා. හරි. තා අවුරුදු 5ක් යද්දී අපි හිතමු ඒක වෙයිද කියලා කියන්න බෑ. රට ටිකක් ස්ථාවර වෙලා කියලා. හරි. රට ටිකක් ස්ථාවර වෙලා ඩොලර් එක නිකන් 200ට වගේ බැහැලා. එහෙම හිතමු අපි ඈ. ඒක හිතන්න බැරි ප්‍රශ්නයක්. හිතලා බලමු අපි එහෙම. හරි. ඉතින් ඩොලර් 200ට බැහැලා ඩොලර් රේට් එක ඔයා ගාව තියෙන ඩොලර් ලක්ෂයක්. හරි. මෙතන LKR එන්න ඕනේ. එතකොට ඔයා බලන්න මේ ඩොලර් ලක්ෂේ right වැඩි කිරීම 200 කීයද කියලා. හරි. අවුරුදු 5ක් ඉවසුප එකේ ප්‍රතිඵලය ඇති වෙයිද ඔයාලට? මීට අමතරව තව බෙනිෆිට් එකක් හම්බ වෙනවා. හරිද? ඔයා මේක ෆික්ස් ඩිපොසිට් එකක් දානකොට ඔයාලට බැංකුවෙන් හම්බ වෙනවනේ පොලියක් නේ. ඉන්ටරෙස්ට් එකක් හම්බ වෙනවනේ. ඒතර මේකෙත් හම්බ වෙන ඉන්ටරෙස්ට් එකක්. ඔයා බයි කරන කොයින් ගාන, right හෝල් කරන කාල සීමාව ආදී නිර්ණායක කිහිපයක් අරගෙන මෙයාලා දෙනවා. මාස 3කට සාමාන්‍යයෙන් අපි ගිය සතිය බැලුවා SHIB කියන කොයින් එකේ මාස 3කට 115ක් ඉන්ටරෙස්ට් එකක් දෙනවා. හරි. ඒතකොට ඉන්ටරෙස්ට් එක හම්බෙන්නේ කොහොමද? ඒත් කොයින් වලින් හම්බෙන්නේ. හරි. ඒතකොට ඔයා හිතනවා මේ කොයින් 100ට හරි කොයින් 100ට අවුරුදු 5ටම තව කොයින් 10ක් හම්බුණා කියලා. හරි. කොයින් 10ක් හම්බ වෙනවා. ඒතකොට කොයින් එකකගේ 1000යි. එතකොට එතන ඩොලර් 10000යි. ඒක වැඩි කරාම 200න්. එතන හරි නේද? හරි. එතකොට මේකේ දෙකේම එකතුව තමයි ඔයාගේ ඉන්කම් එක. එතකොට මොකද හිතෙන්නේ?
ඔය මේකේ තියෙන ඉවසීමෙන් කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක් තමයි මේ ස්ටේක් කරනවා කියන්නේ. හරි. ලොකු ලාභයක් හිතා ගන්න බැරි ලාභයක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙච්චර කල් බලන් ඉන්න ඕනෙත් නෑ ඔයාට. හරි. මේක ඩොලර් 100ට 500ට වගේ එද්දි විකුණලා දාන්න පුළුවන්. නැත්තම් ඕක කොහොම තියාගෙන යන්න පුළුවන් රටවල් ඕන තරම් තියෙනවා. මේ ක්‍රිප්ටෝ කරන්සිස් පෙන්නලා ඉන්වෙස්ට් කරලා යන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවා. හරි. එතකොට මේ කතා කරේ එක ක්‍රමයක් ගැන විතරයි. ඒතර කට්ටිය දන්නේ කොහොමද? අප්පෝ වට යන්න එපා. තියෙන සල්ලි ටික නැති වෙනවා, ලොස් වෙනවා. ඔය වගේ කතන්දර තමයි ගොඩක් කට්ටිය කියන්නේ. දැන් මෙතන වල ලොස් වෙන්න දෙයක් තියෙනවද? ඔය ඉවසීමක් තියෙන පුද්ගලයෙක් නම් වාට පොඩි කාලයක් බලන් ඉන්න විතරයි තියෙන්නේ. හරි. මේකට කාලයක් යනවා. හැබැයි අපි කට්ටියට මොකද කරන්න බැරි? කාලයක් ඉන්න එක තමයි කරන්න බැරි. හරි. එහෙනම් මොකක්ද තියෙන්නේ? ඔයාට තව පුළුවන් ක්‍රමයක්. ඩේලි ඉන්කම් එක කර. නැත්තම් සතියකින් දවස් 2-3කින් ඉන්කම් එක කර යන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේකේ. හරි. එතකොට ඔය ඔයාලා එහෙම මෙහෙම දන්නවනම් අහලා ඇති ට්‍රේඩ් කරනවා කියලා කතන්දරයක්. හරි. එතකොට අපි මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරද්දී කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි කතා කරනවා ස්පොට් ට්‍රේඩ් කියන එක. දෙවෙනි එක ෆියුචර් ට්‍රේඩ් කියන එක. මේ ස්පොට් කියන එක මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් කිසිම රිස්ක් එකක් නැති කොයින් මෙතඩ් එකක්. මේකදී ලොස් වීමක්, සත පහක ලොස් වීමක් නැතුව ඔයා ට්‍රේඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් 5ක් 7 12 ඔන්න ආයදී කාලය වශයෙන් ඉවසීමෙන් බලා ඉන්න තියෙනවා. මෙතන සරලව කිව්වොත් මම හරි සරලව කියන්න. මිල අඩු වෙද්දී කොයින් එක අපි ගමු බිට්කොයින් කියලා. බිට්කොයින් එක දැන් 40000 තියෙනවා නම් 28000ට අඩු වෙද්දී යම් කිසි ප්‍රමාණයක් බිට්කොයින් එකක් නෙමෙයි. හරිද? බොහෝම අඩු ප්‍රමාණයක් අපි බයි කරනවා. ආයේ මිල වැඩි වෙද්දී විකුණලා ප්‍රොෆිට් එක ගන්නවා. ඒක හරි සරලයි. ඕන කෙනෙක්ට තේරෙනවා. ඒකට අපි කියනවා සාමාන්‍ය ස්පොට් ට්‍රේඩ් කරනවා කියලා. හරි? ෆියුචර් ට්‍රේඩ් ඒකට අපි කියනවා නිකන් ඩේලි ඉන්කම් එක. ඩේලි ඉන්කම් එක කරනවා. ඒ කියන්නේ විනාඩි 15ක්, විනාඩි 2-3ක්, විනාඩි 10ක්, විනාඩි 30ක්, පැයක් වගේ පොඩි ඇනලයිස් එකකින් ඔයා ඒ වෙලේ ප්‍රොෆිට් කරලා ඉන්කම් එකක් ගන්න. ඒතර මේකේ කොහොමද යන්නේ? with risk. පොඩි රිස්ක් එකක් එක්ක යන්නේ. එතකොට අපි පොඩි කියමනක් අහලා තියෙනවා. මොකක්ද ඒ කියමන? high risk high profit කියලා. වැඩි අවදානම් මිලියන ඉපතෙන් බිහි කරයි කියලා කතාවක් තියෙනවනේ. හරි. එතකොට මේකෙත් එහෙම තමයි. රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනා ඉස්සරහට යනවා. වේගෙන් ඉස්සරහට යනවා. හරි. හැබැයි මේ දෙක තුන විතරක් නෙවෙයි තියෙන්නේ. ක්‍රම ගණනාවක් තියෙනවා. හරි මේ ක්‍රම ගණනාව කියන්නේ මේ පැය මදි. මම මේ පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් ඔයාලට දුන්නේ මේ වගේ ක්‍රම තමයි සල්ලි හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒතර ඒ ටික පැහැදිලිද? right. ඒ ටිකෙන් අයිඩියා එකක් ආවද? right ක්‍රිප්ටෝ කියන්නේ මේ වගේ දෙයක් earn කරන්න පුළුවන් මේ විදියට. සරලවම. right. පොඩි කන්ෆර්මේෂන් එකක් දෙන්න බලන්න. okay. හරි. එතකොට කොහොමද මේ වැඩේ කරන්නේ? මොකක්ද ඔයාලට අවශ්‍ය කරන්නේ? කොහොමද සල්ලි හොයන්නේ? හොයපු සල්ලි ටික කොහොමද ගන්න? ওই ටික ඊට පස්සේ වැදගත්ම දේ. right? හරි. මේක කරන්න ඉස්සෙල්ලාම ඔයාට recording in progress. right. හරි. මේක කරන්න ඔයාට account එකක් ඕන. මොන account එකද? ආයෙ පස්සේ කතා කරමු. හරි. මේ trade කරන account එකක් ඕන. ඒක හදන්න මොකක්ද ඕනේ? ID එකක් නැත්නම් license එකක් passport එකක් ඕන. ID එක හදන්න මොකෙන්ද? smartphone එක හොඳට ඕම ඇති. laptop එක tab එකක් තියෙනවා නම් තවත් හොඳයි. හරි. ඊට පස්සේ හොඳ data connection එකක් ඕන.
ඔය ටික හැමෝටම තියෙන හින්දා නෙවෙයිද මෙතන ඇවිල්ලා ඉන්නේ ඔයාලා? හරි. තියෙනවනේ. ඊට පස්සේ මොකක්ද ඕනේ? ස්පෙෂලි දැනුම. හරි. දැනුම තමයි අවශ්‍ය. හරි. මම කියන්නම් මෙහෙම දෙයක්. ඔය ඕන කෙනෙක්ට අපි බොහොම පුංචි ගාණක් හරි. දවසට ඩොලර් 10ක් කියලා කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඇත්තටම nothing. ඩොලර් 10ක්. ලංකාවේ සල්ලි වලින් අද ගත්තොත් එහෙම අද ක්‍රිප්ටෝකරන්සි රේට් එකට අනුව අපි බලමු ඇත්තටම දැන් රේට් එක කියලා මම දැන් රේට් එක කියන්නම් ඔයාලට. එක ඩොලර් එකක් ඔයාලට විකුණන්න පුළුවන් කොහොමද කීයටද කියලා. අද 440 370 හරි. ඔයා දැන් ඩොලර් 10ක් උපයලා වික්කොත් 3780. සරලවම එක විනාඩි 10ක් 15කින් ඩොලර් 10ක් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන්. හැබැයි මොකද්ද කරන්න ඕනේ ඉස්සෙල්ලා මෙන්න මේ knowledge එක ගන්න වෙනවා. ඔයා දැනගන්න ඕන දේවල් මොනවද? ඒකනේ වැදගත්ම. හරි. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාට හරියන platform එක මොකක්ද? හරියට account එකක් හදාගත්තා. right. එතනින් එහාට අපි කතා කරපුවා coin research එක. ඒ මොකද්ද? right. අපි කතා කරේ right. අපි කතා කරනවා මෙන්න මේ blockchain technology ගැන. ඊට පස්සේ coin research. අපි කතා කරන්නේ Binance trading කියන subject එක ගැන, platform එක Binance. හරි. ඒකට සම්පූර්ණ Binance platform එක ගැන ඔයා දැනගන්න ඕනේ. හරි. ඊට පස්සේ දැනගත්තට විතරක් මදි. ඒ ටික ප්‍රයෝජනට ගන්න විදිහක් දැනගන්න ඕනේ. right. හරි. මම කතා කරපු future trading A to Z කොහොමද අපි daily income එකකට යන්නේ? අඩුම ඩොලර් 10ක income එකකට. spot trading හරි දවස් දෙක තුනක් ඉඳලා කොහොමද income එකක් ගන්න? ඒකට අවශ්‍ය වෙනවා ඊට පස්සේ අපි කතා කරන technical analysis කියන. හරි. ඊට පස්සේ අපි කතා කරනවා fundamental analysis කියලා. ඊට පස්සේ risk එක කොහොමද manage කරගන්නේ? කොහොමද money manage කරගන්නේ? සහ කොහොමද psychology එක හදාගන්නේ? ඒක trade කරන්න බෑ කලබලයට හදිස්සියට මේ මාසේ අන්තිමේට තියෙන ෆිනෑන්ස් එක දාගන්න trade කරන්න බෑ. එහෙම කරන්න ගියොත් තමයි අර හැමෝම කතා කරන අනේ මන් ලොස් වුණා කියන කතාවට අහු වෙන්නේ. හරි? ඉතින් ඒක නොකරගෙන ඔයාලට මොකද ගන්න පුළුවන්? ප්‍රශ්නයක් අතෝ trade කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. right. ඒක කොහොමද කරන්නේ කියලා බලමු. right. මම දැන් ඔයාලට ස්ක්‍රීන් එකක් share කරනවා. හරි. මේ ස්ක්‍රීන් එකේ පේනවා ඔයාලට අපි මෙන්න මේ app එකෙන් තමයි හැමදේම කරන්නේ. හරි. මම ඔයාලට 370යි කියලා කිව්වේ සාමාන්‍ය රේට් එක. මේ ඔයාලට මේ app එකේම ඔයාලා හොයන සල්ලි ඩොලර්ස් ටික විකුණ ගන්න පුළුවන්. එතකොට මේ app එක පුංචි app එක වගේ ෆෝන් එකට ගත්තට පස්සේ මේ app එකෙන් කරන්න තියෙන දේවල් ටික ඔක්කොම මොකද ගන්න ඕනේ? A to Z ඉගෙන ගන්න ඕනේ. සරලවම මොකද්ද කරන්නේ? මෙන්න මේ වාට පේනවා chart එකක්. මේකේ ඉහළ පහළ යෑම අපි කලින් නිගමනය කරා. දැන් ඊළඟ විනාඩි 15 ඇතුළත මේක තව දුරටත් පහළට වැටෙයිද නැත්නම් ඉහළ යයිද කියන එක අපි ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා තමයි මේකෙන් සල්ලි හොයන්න යන්නේ. හරි? පැහැදිලිනේ කතාව? right. හරි. එතකොට කොහොමද ඔයා වැඩේ කරගන්නේ? හරි. දැන් ඔයාලට පේනවා මේක already බජස් බර ගාණක් යනවා.
හරි එතකොට ඔයාලට මෙන්න මේ විදිහේ ප්‍රොෆිට් වලට යන්න පුළුවන් මේ තියෙන ප්‍රොෆිට් ෂෙයාරින් මේකේ තියෙන වැඩ කරනවා මේ එතකොට මේකේ ප්‍රශ්න අහනවා ට්‍රේඩ් දා ගන්නවා ප්‍රොෆිට් කර ගන්නවා හරි මේක දැන් මෙහෙම පෙන්වන්න ගියොත් ඔයාලට බර ගාණක් කොහොම පෙන්වන්න වෙනවා හරි එතකොට මේ ප්‍රොෆිට් කරන්නේ වගේ ෂෙයාරින් තමයි තියෙන්නේ මේක මේ විදිහට අරන් පෙන්වන්න right තියෙන කට්ටියගේ profit so ඉගෙන ගත්ත දේවල් මොකද කරන්නේ ප්‍රැක්ටිස් කරනවා ඉන්කම් ගන්නවා 52ක් profit 50ක් profit 16ක් profit right 32ක් 28 115 124 115 127 110 113 හරි එතකොට මේක පෙන්නනවා මෙහෙ උඩ ඕම් පෙන්නගෙන ගියයි හරි මේක ඇවිල්ලා අපි මේන් ගෲප් එක එතකොට ඔක්කොම හරියට ඉගෙනගෙන වැඩක් කරන පිරිස තමයි මෙතන ඉන්නේ හරි හරි එතකොට ඔන්න 15 ඔයාලා තමයි මේ 16 බැච් එක තමයි යන්නේ ඒකට දැනට 13 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා 12 11 15 ඔයන් පල්ලෙහාට ඕව පෙන්නගෙන යන්න පුළුවන් හරි එතකොට ස්පෙෂලි අපේ යනවා ඔය මාස්ටර් chat group එක අදාළ batch group එක ඊට පස්සේ වෙනම ඔයාලට යනවා signal group එක කියන්නේ ඔයාලා කොයි වෙලාවෙද trade කරන්න ඕනේ හරි මේ signal කියන එක මේ දැම්ම තේරෙන්නේ නැති වෙයි තේරෙන කට්ටියක් ඉන්නවා එතකොට අපේ මේ course එක ඇතුළෙම යනවා future trading කරන කට්ටියට spot trading කරන කට්ටියට වෙනම signals මේ වෙලාවේ ඔයා මාකට් එකට එන්න වෙන්න මේ coin එක buy කරන්න දැන් sell කරන්න ආදී වශයෙන් A to Z යනවා දැන් ඔයාට ඔක්කොම ටික කියා දීලා හරි මාකට් එකට යන්න ඕන වෙලාව කරන්න ඕන වැඩේත් ඔක්කොම කියලා දුන්නාම කරගන්න බැරි නම් කවදාවත් මේ වගේ දෙයකට යන්න එපා හරි එතකොට තව මේක වෙනම යනවා අපේ ඇනලයිසිං ස්පෙෂලිස්ට්ලා කියන්නේ මම කියවර ඇනලයිසිං කියලා පාර්ට් එකක් ගැන හරි එතකොට මේ ෆොටෝ ටික ලෝඩ් වෙන්න පොඩ්ඩක් වෙලා යනවා එතකොට මාකට් එක ඇනලයිස් කරනවා වෙනම දක්ෂ සෙට් එකක් එතකොට යාලා කතා කරනවා රයිට් ඊළඟ මොහොතේ මේ කොයින් වල මොනවද වෙන්න යන්නේ හරි මේ පේනවා ඒවට අදාළ වෙනම groups වලින් තමයි මේන්ටේන් වෙන්නේ එතකොට මේකේ හරියන්න තියෙන සම්භාවිතාවය 100%යි වරදින්න තියෙන සම්භාවිතාවය 101යි. ඒක වරදින්නේ මොකද තමන් වැඩක් කරේ නැත්නම් තමන්ට වරදිනවා. හරි? එතකොට සියල්ලම හරියට කියලා දීලා ඒත් කරගන්න බැරි වුණොත් කාගේද වැරද්ද? තමා අතේ තමයි වැරද්ද තියෙන්නේ. හරි. එතකොට කොහොමද වැඩේ පටන් ගන්න? ඒකනේ වැඩේ කාරණා. එතකොට ඊළඟ බැච් එක පටන් ගන්නවා අප්‍රේල් 30. හරි? බැච් එක ඊළඟ පටන් ගන්න අප්‍රේල් 30. එතකොට කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. කෝස් fee එක අපි තිබ්බේ 10000යි. නමුත් ඒක 150ක ඕෆ් එකක් දීලා තියෙනවා. සහ හැමදාම 5000ට තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ සිටුේෂන් එක අමාරුයි. එතකොට ඕනකම තිබ්බත් සමහරලාට කට්ටියට එන්න බැරි හේතුවක් තියෙනවා. හරි? ඒ හින්දා කෝස් එක 5000 රුපියල් 5000ක් කරලා තියෙනවා. ඒතර 5000 එකවර ගෙවන්න පුළුවන්. නැත්නම් අමාරු කට්ටියට දෙපාරකට ගෙවන්නත් පුළුවන්. ඒ වගේ ඔප්ෂන් එකකුත් හදලා දීලා තියෙනවා. ඒතර ඔයා earn කරන හැම ඩොලර් එකක්ම විනාඩි 10ක් ඇතුළත අපිට දීලාම සල්ලි කරගන්න පුළුවන්. ඒ හින්දා ඩොලර්ස් කොහොමද විකුණ ගන්නේ කියන ප්‍රශ්නේ තියාගන්න එපා. අනිත් එක කොහොමද තව කෙනෙක්ට තියෙන බෑ මේ අපි ඩොලර්ස් හෙව්වට කොහොමද ලංකාවට ඩොලර් එන්නේ? හරි? ඒක වෙන්නේ මෙහෙමයි. ලංකාවේ USD සංචිත ඩොලර් සංචිත අඩුයි වගේම USDT සංචිතත් අඩුයි. USDT කියලා කියන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි වලින් අපි earn කරන ඩොලර්ස්. ඒක කොහොමද අපි USD වලට කන්වර්ට් කරන්නේ? ඒක මේ ඔයා මම වගේ චූටි කට්ටියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
right? ඒතර ඔයා ඩොලර්ස් 10 15 දවස් ගාන එකතු කරලා ඔයා හිතන්න සතියකට ඩොලර්ස් 200ක් ඔයා විකුණනවා. කාටද විකුණන්නේ? ඔයාට ඕනනම් පුළුවන් මම පෙන්නපු අර Binance platform එකෙම කාට හරි විකුණලා දාන්න. කොහොමද විකුණන්නේ? ඔයාගේ බැංකුවට සල්ලි ටික එයාට දාගෙන එයාගේ wallet එකට යවනවා. ඒවා කොහොමද කරන්නේ කියලා දැන් හිතන්න එපා කියලා දෙනවා. හරි? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මට කියන්න ඔයාගේ ඩොලර්ස් ටික මං අරගෙන ඔයාලට සල්ලි දානවා. ඊට පස්සේ කොහොමද දැන් ඒකෙන් ඔයාලට අපේ ලංකාවට ඩොලර්ස් ආවේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. රයිට්. කොහොමද ඩොලර්ස් එන්නේ? අපේ මේ එකතු වෙන ඩොලර්ස් ඔක්කොම ඉන්නවා ඒජන්ට්ස්ලා කීප දෙනෙක්. ඒ ඒජන්ට්ස්ලාට තමයි අනිවාර්යෙන් අවසානයේ USDT ටික යන්නේ. හරි? USDT coin එක ගියාට පස්සේ එයා තමයි ඒක කන්වර්ට් කරන්නේ ලංකාවේ USD වලට. right? USDT සංචිත USD වලට කන්වර්ට් කරනවා. එහෙමයි ලංකාවට ඩොලර්ස් එන්නේ. එතකොට දැන් අපි try කරනවා පුළුවන් තරම් මේ ක්‍රිප්ටෝකරන්සි ගැන කට්ටිය දැනුවත් කරලා මේක ව්‍යාප්ත කරන්න. එතකොට ඩොලර් ප්‍රශ්නේ අපිට චුට්ටක් හරි සපෝට් එකක් දෙන්න පුළුවන්. හරි? දැන් අපි තනි පුද්ගලයෙක්ට පුළුවන් දවසට ඩොලර් ලක්ෂයක් හොයන්න? බෑ. හැබැයි අපි දවසට ඩොලර්ස් 10ක් උපයන 10000ක් පිරිස හැදුවොත් ඒක ඇචීව් වෙන්නේ නැද්ද? ඇචීව් වෙනවා. එතකොට මගේ පොකට් එකකටත් හොඳයි. කියන්නේ තමන්ගේ පොකට් එකකටත් තමන් ඩොලර්ස් 10ක් කියන රුපියල් 4000ක් වගේ. එනවා ඒක ජාතික සංචිතයටත් එකතු වෙනවා. එතකොට අපිට බැරිද අපි අරගල කරන අතරතුරේ ඩොලර් සංචිතය වැඩි කරන්න ඕනේ. නැත්නම් අපිට බඩු නැති වෙනවා. ඒ දේ කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. සාර්ථකව පුළුවන්. ඉතින් ওই ටික හරියට කියලා දීලා ලයිෆ් ටයිම් සපෝට් එකක් දෙන හරි දීලා ඔයාලව ඇදගෙන යන්න තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේ විදිහට සාමාන්‍ය කෝස් එක දවස් 7ක් යනවා. හරි? යන දවස් ටික කලින් කියනවා හවස 7:00 8 තමයි පටන් ගන්නෙ. සාමාන්‍ය පැය 1:00 2ක් දවසකට යනවා. එතකොට යන හැම සෙෂන් එකකම වීඩියෝ රෙකෝඩ් එකක් හම්බ වෙනවා. ඔයාලා අන්ලිමිටඩ් ඕන ක්ලාස් එකකට ආපහු තියෙන ඕන රිවිෂන් එකකට ලයිව් වෙන්න පුළුවන්. හරි? සිග්නල්ස් ටික නොමිලේ හම්බ වෙනවා. ඩොලර්ස් බයි සෙල් කරගන්න පුළුවන් විශ්වාසවන්තව. ඉතින් ඔතනින් එහාට තවත් තන් හිතන්නේ කෙනෙක්ට දෙයක් කරගන්නවා නම් සපෝට් එකක් අවශ්‍යයි කියලා. හරි? ඉතින් ඔන්න සම්පූර්ණ විස්තර ටික කිව්වා. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. මම මේ වීඩියෝ එක දාන්නම් කන්වර්ට් වුණාට පස්සේ ගෲප් එකට ආපු කට්ටියත් බලන්න, ආපු නැති කට්ටියත් බලන්න. ඊට පස්සේ ගෲප් එක ඕපන් කරලා දෙනවා ප්‍රශ්න වලට. ඕන ප්‍රශ්නයක් දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? සහ මම ෆෝම් එකක් දානවා. ඒ ෆෝම් එකේ තියෙනවා සියලුම විස්තර රෙජිස්ටර් වෙන්න ඕන. ඒ ෆෝම් එක බලලා හරියට කියවලා රෙජිස්ටර් වෙන්න ඕන කට්ටිය රෙජිස්ටර් වෙන්න පුළුවන්. පේමන්ට් ඩීටේල්ස් සහ සියලුම දේවල් තියෙනවා. හරි? එතකොට ෆුල් පේමන්ට් හරි පාර්ට් පේමන්ට් හරි කරන කට්ටිය ඉන්බොක්ස් මෙසේජ් එකක් හරි නැත්නම් ගෲප් එකේ මෙසේජ් එකක් දාන්න කොහොමද කරගන්නේ කියලා තියෙන ප්‍රශ්න ඔක්කොම निराකරණය කරගෙන මෙතනින් එහාට යන්න. හරි? ඒතර මෙතන මම හිතන්නේ අපේ දැනට ඉන්නවා 580ක විතර පිරිසක්. පරණ මේ පිරිසත් එක්ක එකතු වෙලා මේක ගෲප් එකක් විදිහට යන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ඔන්ලයින් බිස්නස් වර්ග තියෙනවා. දැන් eBay selling, freelancing ඔය වගේ ගත්තාම දැන් eBay selling වගේ අපේ තව බෙනිෆිට් එකක් තමයි මට කියන්න අමුතුුණා. ඔයාලා ක්‍රිප්ටෝ මේ බැච් කියන්නේ ක්‍රිප්ටෝ කෝස් එකට එනවා නම් drop shipping, direct shipping සහ Fiverr කියන courses ටික නොමිලේ යනවා අපේ. ඒ courses ටිකකට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. A to Z යනවා right? ඊළඟ drop shipping course එක මම හිතන්නේ පළවෙනිදා තියෙන්නේ. ඒක Telegram group එකකින් maintain වෙන්නේ. ඒකට account එක හදන එකේ ඉඳන් කොහොමද selling කරන level එකට දක්වා ඒවා නොමිලේ යනවා. හරි? ඒකට crypto වලට එන කට්ටියට ඒකයි Fiverr course එකත් නොමිලේ කරගන්න පුළුවන්. මම කියන්න ගියේ දැන් අපි drop shipping කරද්දි මගේ item එක මට ඔයාලට දෙන්න පුළුවන් ද විකුණ ගන්න? බෑ. ඒක කරන්න බෑනේ. ඒතර මම බයයි මගේ sell එක කැඩේ කියලා. නමුත් අපිට crypto වල එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා නම් BTC එක මේ අවස්ථාවේ මිල වැඩි වෙනවා. එහෙනම් මම අරන් තියාගන්න ඕන කියලා මට බැරිද වට ඒ සිග්නල් එක දෙන්න? පුළුවන්. ඒක තමයි අපි කරන්නේ. ඉතින් මේක group trading club එකක් කිව්වේ ඒකයි. group එකක් විදියට ඉස්සරහට යන්නේ. ඒ හින්දා මේකේ කෙනෙක් වැටෙන්න තියෙන සම්භාවිතාවය 100ට එකයි. ඒක තමන් පවර්න වැඩේ හරියට කරේ නැත්නම් විතරයි. නැත්නම් ඕන කෙනෙක්ට ඉවසීම තියෙන හරියට මයින්ඩ් එක හදාගත්තට පස්සේ වැඩේ කරගන්න පුළුවන්. හරි? ඉතින් මේ දැන් ඉන්න සිටුේෂන් එක කෙනෙක්ට පටන් ගන්න පුළුවන් හොඳම දෙයක්. නැත්නම් ෆ්‍රීලාන්සින්, ඩ්‍රොප් ෂිපින් වගේ පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉක්මනින් යම්කිසි මුදලක් උපයා ගැනීම අමාරුයි. උපයා ගන්න මුදල් ටික තව ට්‍රාන්සැක්ෂන් එහෙම මෙහෙන් කැපිලාම තව ටිකක් අඩු වෙනවා. හරි? නමුත් ක්‍රිප්ටෝ වල තියෙන වාසිය තමයි පටන් අරන් සති දෙකක් තුනක් යද්දි ඔයා හරියට දේවල් ඉගෙන ගත්තට පස්සේ ඔයාට earn කරන්න පටන් ගන්න පුළුවන්. හරි? ඉතින් තෝරා ගැනීම ඔබ සතුයි. right? 5000 2500ක්
ඇතරම මේ කාලේ කරන්න පුළුවන් දෙයක් නෑ. මම හිතන්නේ ගෑස් එක 5175 සිමෙන්ති කොට්ටේ 3000යි. හරි. ඉතින් පාන් ගෙඩියක් මම හිතන්නේ 500 ලිටර යන කාලයක් ඒ ඉස්සරහට. එතකොට තමන් හොයන්නේ මාසිකව 50000ක් නම් දැන් පෙට්‍රල් ලීටරෙන් මම හිතන්නේ සාමාන්‍ය බයික් එක කිලෝමීටර් 20ක් 30ක් 50ක් වගේ ඩේලි යන කෙනෙක්ට රුපියල් 15000ක් 20000ක් වගේ යනවා බයික් එකේ වැඩට යනවා. එතකොට තමන්ට හම්බෙන්නේ 30000යි නම් 20000 පෙට්‍රල් වලට ගියාම ඊටු ටිකට මොකද වෙන්නේ? හරි. එතකොට තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් ඒක හරියට කල්පනා කරන්න තමන්ගේ වියදම් ටික ඇනලයිස් කරලා බලන්න ඇත්තට මේක ඔයාට ඇත්ත ජීවත් වෙන්න ඉස්සරහට මද්ද. මොකද එන්න බඩු මිල අඩු නෙවෙයි වෙන්නේ වැඩි වෙනවා. ඒතකොට ඔයාට කොහෙන් හරි ඉන්කම් පාත් ඔයා මේකට ආවේ නැතත් ඔයා අනිවාර්යෙන් තව ඉන්කම් පාත් කිහිපයක් try කරන්න. එකක ඉන්න එපා දෙකක් තුනක්. මම කියන්නේ පුළුවන් තරම් තුනක් හොයාගන්න try කරන්න ඕන කෙනෙක්ට. ඒතකොට ඉන්කම් පාත් තුනක් තියෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ලංකාවේ ඉස්සරහට ජීවත් වෙන්න පුළුවන්. සහ ක්‍රිප්ටෝ සංචිතයක් ඔයා ගාව තියෙනවා කියලා කියන්නේ යන්න පුළුවන් පාත් ගොඩක් තියෙනවා රටින් එළියට. හරි. ඒවා මම ප්‍රසිද්ධිය කතා කරන්න කැමති නැහැ. එහෙම ක්‍රිප්ටෝ සංචිතයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඩොලර් ලක්ෂයක් විතර මෙසේජ් එකක් දාන්න මම පාත් එකක් හදලා දෙන්නම්. ඒ පාත් එකට තමයි අපි එක්කර යන්නේ. මොකද අපි දන්නේ නැහැ ඉස්සරහට රටේ මොනවා වෙයිද කියලා. හරි. ඉතින් ඒකත් එක්ක ඔයා තීරණය කරන්න ඔයා මේකට ගැලපෙනවද? ඔයාට මේක ගැලපෙනවද? මේක කරොත් මේ අවස්ථාව වට ගේමක් ගහ ගන්න පුළුවන්ද? හරි. ඉතින් සාමාන්‍යයෙන් ස්පීඩ් යන ක්ලාස් එක සති 3-4කින් ඉවර කරලා ට්‍රේඩ් කාඩ් පටන් ගන්නවා. පටන් ගත්තාම තමයි ප්‍රොෆිට් ගන්නත් පටන් ගන්නවා. ඒකට 100% ෂුවර් මම එක්සැම්පල් කිහිපයක් වෙන්නුවේ. ඒක පෙන්වන්න ගියොත් එහෙම ඔයාලට ඕන තරම් ඔය බැජස් 16ම 15ම පෙන්වන්න පුළුවන්. හරිද? ඉතින් බොහොම ෆ්‍රෙන්ඩ්ලි යන එකක් අපි මේ කරන්නේ බොහොම සහෝදරත්වයෙන්. එතන සර් ලෙවල් එකක් නැහැ. ඒතරට ආවම අක්කේ අයියේ මල්ලි නංගි කියලා කතා කරලා ඔයාලට ඕන වෙලාවක කතා බහ කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. හරි? ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට දෙයක් ඔළුවට යන්න ඇති කියලා. මම මේ කිව්ව වචන ටිකෙන් right? ඉතින් මම කිව්ව වචන ඒක වචන වෙනවද ඊට වඩා දෙයක් කරගන්නවද කියන එක තමයි තීරණය කරගන්න ඕනේ. අවස්ථා කියන ඒවාත් හැමදාම ලැබෙන්නේ නැහැ. ඉතින් මේක ඔයාලට හොඳම අවස්ථාවක් ඉන්න තැනින් චුට්ටක් හරි උඩට එන්න. හරි? ඒකට රුපියලේ වටිනාකම අප්‍රමාණ වෙනකොට හැම වෙලේම රුපියල් පස්සෙම දුවලා තේරුමක් නැහැ. ඩොලර්ස් කීපයකුත් earn කරන්න බලන්න අර වගේ පාත් ගොඩක් තියෙනවා. ඉතින් ආවොත් මේ පාත් හැම එකටම යන්න පුළුවන්. හරි? ඉතින් මේක කරන්න නම් අවශ්‍ය වෙන්නේ ස්මාර්ට්ෆෝන් එක විතරයි. ඔයා තීරණය කරන්න හොඳ තීරණයක් ගන්න කල්පනා කරලා. right? ඉතින් එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. මම හැම වෙලේම කියන්නේ good morning කියලා. ඒකේ තේරුම ඇවිල්ලා හොඳට ගොඩක් හම්බ කරන්න. right? එහෙනම් හැමෝටම ජය වේවා. හොඳට ගොඩක් හම්බ කරන්න. මම හිතනවා අපි හම්බෙයි කියලා පුළුවන් හැම කෙනාම ඉතාම ඉක්මනින් පටන් ගන්න. සල්ලි තියෙනවද නැද්ද කියන එක හිතන්න එපා. හරි? සල්ලි නැති වුණත් පුළුවන් නම් පටන් ගන්න. පුළුවන් උපරිම උදව් කරනවා. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න දෙපාරක් හිතන්න එපා. හරි? මොකද මේක නිකන් කෝස් ෆීස් එකක් ගන්න බලන් කරන ඩන් නෙවෙයි. මේකේ ආෆ්ටර් සර්විස් එක ඊට පස්සේ දෙන සිග්නල්ස් ඒ ඔක්කොම බලලා තමයි ඔය ගානට දීලා තියෙන්නේ. හරි? ඒක වටිනවා නම් විතරක් කරන්න. ඔයාලට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් ආයෙත් කියනවා ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න දෙපාරක් හිතන්න එපා. හරි? එහෙනම් හැමෝටම ජය වේවා. අපි හම්බෙමු 30 වෙනිදා. right? okay ජය වේවා.